තෙරුවන් සරණයි සදැහැති සුපින්වත් ඔබ හැම දෙනාටම. සදහම් මසන්නට අදත් බෞද්ධ රූපවාහිනිය සමගින් ඒකාත්මික වන සුපින්වත් ඔබේ හිත සුව පිණිස බෞද්ධ රූපවාහිනිය මේ පැහැදී සම්නිවේදනය කරන දායකත්ව සදහම් දෙසුම බාහිර පටිගත කිරීමක් ලෙස නාරද බෞද්ධ ධර්මායතන පරිසරයේ සිට මෙලෙසින් ආරම්භ කිරීමට මේ සූදානම. සදහැවතුනි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් දම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය තරල්ලේ චන්දකිත්ති පින්වත් ස්වාමීන් වහන්සේ අපි හැමදෙනාම සාදු නදින් নমස්කාර පූරකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහැවත්නි, අද මේ උතුම් වූ දේශනාවට සොකීය දායකත්වය ලබා දෙනවා කොළඹ 7 මරලසේකර මාවතේ පදිංචි විශේෂඥ වෛද්‍ය කල්යාණී නිහාල්සිංහ මහත්මිය සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි මතීෂ පුතුණුවන් අංජලි දියණිය මිනිපිරිය අනග්‍රී සහ මුණුපුරා විනෝත් යන පවුලේ පින්වත් පිරිස. එහෙමනම් අපි හැමදෙනාම මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව සිදු කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර පූරක ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේසු පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තාම තං විගයිහ ලද්ධා මුධා නිබ්බුතින් භුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් හැම දිනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. බෞද්ධ රූපවාහිනිය ඔස්සේ පටිගත කොට විසුරුවා හරිනු ලබන මෙම උතුම් ධර්ම දේශනාව අද පැවැත්වෙන්නේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ නාරද බෞද්ධ ධර්මායතනස්ථ ධර්මශාලා පරිශ්‍රයේ සිටයි. අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ලබා දෙමින් මේ හැම දිනාටමත් බෞද්ධ නාලිකාව ඔස්සේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන බණ අහන්නට ප්‍රිය කරන ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් මේ වටිනා සදහම් තිලින කරනු ලබන්නේ, මේ ධර්ම දානමේ කුසලය සිදු කරනු ලබන්නේ කොළඹ 7 මලලසේකර මාවතේ පදිංචි අපේ නාරද බෞද්ධ ධර්මායතනයේහි ශාසන සේවිකා සමිතියේ කෘත්‍යාධිකාරී පාලක මණ්ඩල සභිකාවියක් විදිහට මේ ආයතනයේ සිදු කරනු ලබන සියලු ශාසනික සේවාවන් සඳහා
මහත් ශක්තියක්ව කටයුතු කරන අපේ විහාරස්ථානයේ ප්‍රධාන දායකාවක වන පින්වත් විශේෂඥ වෛද්‍ය කල්යාණී නිහාල්සිංහ මාතාව සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි මනීෂ පුතණුවන් අංජලි දියණිය අනගි මිනිවිරිය සහ විනෝද් මුණුබුරා ඒක රාශී වෙලා ඊටාම උතුම් අරමුණු කිහිපයක් පෙරදරි කරගෙනයි මේ පින්කම මෙලෙසින් සංවිධානය කරගෙන තිබෙන්නේ 2016 වර්ෂයේ අප්‍රේල් 21 වෙනි දින මියගිය තම දයාබර ස්වාමි පුරුෂයාණන් ඒ පියාණන් මුක්තනුවන් ශ්‍රේෂ්ඨ ඥාතිවරයාණන් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මැතිතුමන් සිහිපත් කරලා එතුමාට පින් අනුමෝදන් කිරීම ප්‍රධානම අරමුණ වශයෙන් තබාගෙන ඊට අමතරව දෙපාර්ශ්වයේම මියගිය දෙමව්පියන්ට දයානන්ද සොහයුරාණන් ඇතුළු ඥාතීන්ට මියගිය සියලු හිත මිතුරන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපගේ දයාබර මෑණියන් වහන්සේ වන නුබෝධා අභාව ප්‍රාප්ත සාමා ගජනායක මාතාවට පින් අනුමෝදන් කරන්නත් අපේක්ෂා කරනවා. සෙත්පැතීම් වශයෙන් අරමුණු කරගෙන තිබෙනවා. අසනීපෙන් පසුවන සොහොයුරිය දමයන්ති සහ අනිකුත් රෝගීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. පැමිණ සිටින සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පතන්න. ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන් COVID-19 රෝග ව්‍යසනයෙන් රෝගීව සිටින හැම දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න. බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්න. පූජනීය දරණගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්න. ඉතින් අපේ පින්වත් විශේෂඥ වෛද්‍ය කල්යාණී නිහාල්සිංහ මෑණියන්ගේ ඒ සිතැඟි සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ට වේවා කියලා අපි බොහොම හෘදයාංගමව පළමුවෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එතුමිය තමන්ගේ පවුලේ ඥාතීන් එකතු කරගෙන සමීපතම හිතවතුන් කල්යාණ මිත්‍රයන් සම්බන්ධ කරගෙන අද මේ පින්කම බොහෝම ඕනකමින් ලොකු ශ්‍රද්ධාවකින් කාලයක් තිස්සේ බලාගෙන ඉඳලා කල්පනා කරමින් මේ පින්කම සිද්ධ කරන්නේ. වාර්ෂිකව මේ වගේ ධර්ම දේශනා පවත්වමින් තමන්ගේ දයාබර ස්වාමි පුරුෂයාණන්ට පින් අනුමෝදන් කරන්න එතුමිය කටයුතු කරනවා. ඒ වගේම මේ ලංකාවේ සිනමා ශාස්ත්‍රයට රූපවාහිනියට සුවිශාල මෙහෙවරක් සිදු කරපු කෙනෙක් තමයි ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මැතිතුමන්. මට මතක් වෙනවා එතුමා අභාව ප්‍රාප්ත වූ දවස. එදා හරියට පොයේ දවසක් අපේ කල්යාණ නිහාල්සිංහ මෑණියන් මේ ධර්මායතනයේ සිල් සමාදන් වෙලා හිටි දවස. ඉතින් එතුමියට තම දයාබර ස්වාමි පුරුෂයාණන්ගේ වියෝගය ආරංචි වූ විගස එතුමිය හැසිරුණ ආකාරය මනස හොඳින් දියුණු කරපු කෙනෙකුගේ ගති ස්වභාවය මනා ලෙස විදහා දැක්වුවා. කිසිදු කලබලයකින් තොරව ඒ අවස්ථාවට එතුමිය මුහුණ දුන්න ආකාරය මා හොඳින්ම සාක්ෂි දරනෝ. මා හොඳින් දුටුවා ඒ අවස්ථාව බොහොම ශක්ති සම්පන්නව එතුමිය දරාගෙන කටයුතු කරපු හැටි. ඒ නිසාම අද මට හිතුණා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ ගමන් කරන ආර්ය මහා සංඝ රත්නයේහි සුවිශේෂ ගුණ කිහිපයක් ගැන කියවෙන
ගාථා දෙකක් මුල් කරගෙන අද ධර්ම දේශනාව පවත්වන්න ඕන කියලා. මේ ගාථාව මාතෘකා වශයෙන් ප්‍රකාශ කරපු ගාථාව අහලා නැති කෙනෙක් මෙතන ඉන්නවා කියලා මං හිතන්නේ නැහැ. හැමෝම මේ ගාථාව හොඳට අහලා තියෙනවා. යේසු පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තාම තං විගයිහ ලද්ධා මුධා නිබ්බුතින් භුංජමානා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේ ගාථාව තියෙන මොන සූත්‍රයේද? රතන සූත්‍රය. රතන සූත්‍රයට අදාළ 7 වෙනි 8 වෙනි ගාථා යුගලයයි මා අද ඔය ඇත්තන් වෙනුවෙන් කියලා දෙන්න බලාපොරොත්තු වන්නේ. රතන සූත්‍රයේ සඳහන් වෙන්නේ සම්පූර්ණයෙන්ම තුනුරුවන්ගේ ගුණ. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ගුණ තමයි වැඩියෙන්ම මේ සූත්‍රේ පුරාම තියෙන්නේ. එතකොට මේ තුනුරුවන්ගේ ගුණ අතුරෙනුත් වැඩියෙන්ම තියෙන්නේ සංඝ ගුණ ගැන. බුදු ගුණ දහම් ගුණ වලට වැඩිය සංඝ ගුණ ගැන තමයි මේ රතන සූත්‍රයේදී වැඩියෙන් විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට සංඝ කියන වචනය අපි මෙතෙන්දී ඉස්සෙල්ලාම තේරුම් ගැනීම වැදගත් වෙනවා. සංඝ කියලා කිව්වහම ගොඩාක් අය හිතන්නේ මේ සිවුරු පොරවා ගත්ත හාමුදුරුවරු කියලා. සංඝ රත්නය කියලා කිව්වහම එක සැරේටම මතක් වෙන්නේ මේ භික්ෂු මහා සංඝ රත්නය ගැන. සංඝ කියන වචනේ තේරුම පින්නතුනේ සමූහය කියන එක. සමූහාර්ථය හඳුන්වන්නට යොදන පාලි වචනයක් තමයි සංඝ කියලා කියන්නේ. සමූහය. එතකොට සමූහය ප්‍රධාන කොටස් 4කට බෙදන්න පුළුවන්. මොකද්ද ඒ කොටස් 4? ඒ කොටස් 4ට කියන්න පුළුවන් භික්ඛු සංඝ, භික්ඛුණී සංඝ, උපාසක සංඝ, උපාසිකා සංඝ කියලා කොටස් 4කට බෙදන්න පුළුවන්. එතකොට භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිසටම සංඝ කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් මේ පිරිස 4ටම පොදුවේ දෙන වචනයක් තියෙනවා. ඒ තමයි මේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියලා කියන්නේ ශ්‍රාවකයෝ, ශ්‍රාවිකාවෝ. කාගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාව. එතකොට ඔබ ගිහියන් විදිහට ඔබද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් නම් ඔබත් මේ සංඝ කියන තලයට අයිති. ඒකට කියන්නේ ශ්‍රාවක සංඝ කියලා. ශ්‍රාවක සංඝයා. දැන් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචි පටිපන්න ආදී වශයෙන් සඳහන් කරන සුවිශේෂ ගුණ ටිකක් තියෙනවනේ. යම් කිසි කෙනෙක් මේ ශාසනය තුල මේ ප්‍රතිපදාවන් හරියට සම්පූර්ණ කරනවා නම් ගිහියෙක් හෝ පැවිද්දෙක්, ඒ ගිහි පැවිදි හැම කෙනාටම ඒ ශ්‍රාවක සංඝයා වෙන්න පුළුවන්. ඔය කියන සුපටිපන්නාදී ගුණ සම්පූර්ණ කරනවා නම් එතකොට ඔය ඇතු ශ්‍රාවක සංඝ. දැන් සංඝයා කියන ගණයට ගිහියොත් අයිති වෙනවා කියන්නේ. දැන් මේක අහපු ගමන්ම එහෙනම් ඉතින් හෙට ඉඳලා දානෙටත් ආරාධනා ලබා ගන්න ඕන කියලා හිතන්නේ එපා. අපිත් ඉතින් සංඝයානේ ඉතින් ඔය කාගේ හරි ගෙදරක දානකට අපිත් යන්න පුළුවන්, අපිටත් මේ දානේ අයිති කියලා හිතන්න එපා. දැන් දානේ ගෙදර ගිහිල්ලා දානේ සාංගික කරනවනේ නේද?
දානි සාංගික කරන වෙලාවට හාමුදුරුවෝ වාක්‍යයක් කියනවා. මොකද්ද කියන වාක්‍යය? ඉමං බික්ඛං බික්ඛු සංඝස්ස දීම. ශ්‍රාවක සංඝස්ස දීම කියලා නෙමෙයි කියන්නේ. ඒක දෙන්නේ භික්ෂු සංඝයාට. අර කිව්වනේ සංඝයා හතර වර්ගයක් ඉන්නවා. බික්ඛු බික්ඛුනි උපාසක උපාසිකා කියලා. එහෙම නැත්නම් ඔන්න කිව්වොත් ඉමං බික්ඛං සංඝස්ස දීම කියලා ඔය හතර වර්ගයම අයිති වෙනවා. මෙතනදී එහෙම නෙවෙයි විශේෂ කරලා කියනවා දෙන්නේ භික්ෂු සංඝයාට. හාමුදුරුවරුන්ට කියලා. එතකොට ඒක අයිති භික්ෂු සංඝයාටයි. භික්ඛු සංඝස්ස දීම. එතකොට භික්ෂුන් වහන්සේලා තමයි භික්ඛු සංඝ කියන්නේ. භික්ෂුණීන් වහන්සේලා තමයි භික්ඛුණී සංඝ කියන්නේ. ඊට පස්සේ උපාසක සංඝ කියන්නේ උපාසක මහත්තුරුන්ට, උපාසිකා සංඝ කියන්නේ උපාසිකාවලට. සිව්වනක් පිරිසටම දෙන දානක් තියෙනවා. එහෙම දානක් තියෙනවා. එහෙම නැතුව භික්ඛු සංඝස්ස දේම කියලා විතරක් දුන්නොත් ඒක අයිති භික්ෂුන් වහන්සේලාට, ඒ භික්ෂුන් වහන්සේලා නියෝජනය කරන පරම්පරාව විතරයි. හැබැයි ওই සුපටිපන්න කියන ಗುಣ පාඨයේ ඇතුළත් ಗುಣ ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ භික්ෂුන් වහන්සේලාට විතරක් නෙවෙයි. දැන් ගොඩාක් අය හිතාගෙන ඉන්නේ මේ හාමුදුරන්ට වඳින ගාතාව කියලා නේද? නේද? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා හාමුදුරු කෙනෙක් වඩිනකොට ඔය ගාතාවනේ ගොඩක් අය කියන්න පුරුදු වෙලා ඉන්නේ. හාමුදුරන්ට වඳින ගාතාව කියලා. ඒක හාමුදුරන්ට වඳින්න භාවිතා කළා කියලා කිසි වරදක් නැහැ. නමුත් මෙය සමස්ත මහා සංඝරත්නයම සතු ගුණ විස්තර කරන ගාථාවක්. එතකොට දැන් මම ගිහි ඔබගෙන් ඇහුවොත් ඔබට බැරිද සුපටිපන්න වෙන්න? ඔබට සුපටිපන්න වෙන්න බැරි නම් ඔබ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වීමෙන් වැඩක් නැහැනේ. නේද? ඔබටත් පුළුවන් සුපටිපන්න වෙන්න. සුපටිපන්න වෙනවා කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය ශ්‍රාංගික මාර්ගය ගමන් කරන එක. එතකොට එහෙම ගිහියෝ ආර්ය ශ්‍රාංගික මාර්ගය ගමන් කරන්නේ නැද්ද? ගමන් කරනවා. එහෙම ගමන් කරන්නේ නැත්තම් සුපටිපන්න වෙන්න බෑ. නමුත් ඔබ ගිහියෙකු විදියට ආර්ය ශ්‍රාංගික මාර්ගය ගමන් කරනවා නම් ඔබටද සුපටිපන්න විය හැකියි. උජුපටිපන්න නිවන කෙරෙහිම වැටුණ මාර්ගයේහි ගමන් කරන කෙනෙක් වෙන්න ඔබටත් පුළුවන්. ඥායපටිපන්න මේ බුද්ධි මාර්ගයේහි ගමන් කරන්න, නුවණ වඩවන මාර්ගයේ ගමන් කරන්න ඔබටත් පුළුවන්. මේ සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත වන්න ඔබටත් පුළුවන්. එතකොට මේ කියන හොඳ ගුණයන්ගෙන් ඔබ පොහොසත් වුණොත්, ඔබ පොහොසත් වුණොත්, ඔය කියන ඔබට හොඳට ප්‍රතිපත්තියක් තියෙනවා නම්, තවත් සරලව කිව්වොත් ඔබ හොඳට සිල් රකින්නවා නම්, ඔබ හොඳට හිත වඩනවා නම්, සමාධිය වඩනවා නම්, ඔබ හොඳට විදර්ශනා ප්‍රඥාව දියුණු කරනවා නම් ගිහි සමාජයේ ඉඳලා, එහෙම ඔබේ ගුණය අනිකුකට බාහිර සමාජ කාට හරි දැනෙනකොට, අහවලා හරීම සිල්වන්ත කෙනෙක්, අහවලා හරීම ගුණවන්ත කෙනෙක්, ඒ වගේ අයට සලකන්න ඕන, පුදන්න ඕන කියලා හිතලා දුරින්දලා හරි යමක් හදාගෙන ඇවිල්ලා පුදන්න පුළුවන්කම ලැබෙනවා. ඒකට ඔබ සුදුසුයි. දැන් බලන්න පොයි දවසට සිල් සමාදන් වුණාම නේද? ඔක්කොම නොමිලේනේ හම්බ වෙන්නේ. ගිහියන්ට කියලා සල්ලි ගන්නවද? නෑනේ. උදේ කෑමත් නොමිලේ, දවල් කෑමත් නොමිලේ, හවස ගිලම්පසත් නොමිලේ, බෙදන පොතුත් නොමිලේ නේද? ඇයි ඒ? නිකන් දවසට සමහරට එහෙම නොමිලේ දෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් පොයි දවසට ඒක දානයක් විදිහට පිරිනමනවා. ඒ දානය ඔබ පිළිගන්න යෝග්‍යයි කියලා දායකයෝ හිතනවා. මොකක් නිසාද? ඔබ තුල සීලාදී ප්‍රතිපදාවක් පුරන නිසා. එතකොට අර සාංගික වාක්‍ය කියලා ඔබට ඒ දානෙ දුන්නේ නැති වුණාට අර ගුණයන්ගෙන් ඔබත් පොහොසත් වෙච්ච නිසා
ඔබ පුදන්නට සුදුස්සෙක් හැටියට ඒ අය කල්පනා කරනවා. ඒ නිසා ඔබටත් පුළුවන් ආහුණෙය වෙන්න. පාහුණෙය කියලා කියන්නේ අමුත්තන් වෙනුවෙන් පාහුණ කියලා කියන්නේ ආගන්තුකයන් වෙනුවෙන් හදපු දෙයට කියන නම. ආගන්තුකයන් වෙනුවෙන් කියන වෙන කවුරු හරි එනයින් කියලා හිතන්න. වෙන කවුරු හරි වෙනුවෙන් හදපු දෙයක් හරි දෙන්න සුදුසුයි කියන එක තමයි පාහුණෙය කියන්නේ. ආගන්තුකෙක් වෙනුවෙන් හදපු දේ පිළිගන්න. දැන් උදාහරණයකට ගත්තොත් ඔබේ නිවසට කවුරු හරි නෑයෝ පිරිසක් එනවා කියලා කල්ැතුව දැනුම් දෙනවා. එහෙම දැනුම් දුන්නොත් මොකද කරන්නේ? හොඳට රහට කෑම බීම හදලා තියාගෙන ඉන්නවා. ඔය අතරේ ගෙදරට එනවා හාමුදුරුවනේ පිණ්ඩපාතේ. එහෙම වුණොත් මොකද කරන්නේ? අනේ මේ නෑයන්ට හදපු විතරයි ඔබ වහන්සේට දෙන්න අපි හදලා නෑ කියලා යවනවද? නෑ. අනේ මේ අයට දෙන්න තියෙන දෙයක් හරි දෙන්න ඕන. පස්සේ ඒ අයට දෙන්න බැරිය කියලා හිතලා හරි අර හාමුදුරන්ට සලකනවා ශ්‍රද්ධාවන්තය. අන්න ඒ වගේ අමුත්තන් සඳහා පිළියෙල කළ දෙයක් හරි දෙන්න සුදුසු. ඉතින් ඔබ හොඳට ගුණවත්ව සිල්වත්ව හිටියොත් වෙන කාට හරි දෙන්න තියෙන දෙයක් හරි දෙන්න හිතෙනවා අනිත් අයට. පාහුණෙය. දක්ඛිනෙය. දක්ෂිනා කියලා කියන්නේ පරලෝ සපත් නෑයන්ට පින් දෙන දානෙට තමයි දක්ඛිනා කියලා කියන්නේ. එතකොට සමහර අය අපි දන්නවා සමහර උදවිය පරලෝ සපත් නෑයන් සිහි කරලා එක එක්කෙනා ගෙන්නලා කෑම දෙනවා. සාමාන්‍ය අන්‍ය ආගමික සංස්ථාවල ගොඩක් වෙලාට ගිහි දුප්පත් යාචකයෝ වගේ අය ගෙන්නලා තමයි දෙන්නේ. නමුත් බෞද්ධ සමාජයේ තුල හොඳ ගිහි සිල්වන්ත පිරිසක් හරි එක්කන් ඇවිල්ලා එහෙම දානයක් හරි දෙන්න පුළුවන්. ඒ දානි මහත්ඵල කරන්න පුළුවන් ඔබ හොඳ ප්‍රතිපදාවක ඉන්න නිසා. ඊට පස්සේ අංජලි කරණීය. ගොඩක් අය කියන අංජලි කරණෙයෝ කියලා. නෙය්යෝ නෙවෙයි අංජලි කරණීය. අංජලි කරණීය කියන අත් දෙක නළලේ තියලා වඳින්න සුදුසුයි. දැන් එහෙම සුදුසෙක් වෙන්න බැරිද? ගිහියෝ කියලා පුළුවන් නේ. අනේ අපි ගිහියෝ ඒ හින්දා අපි ඕකට සුදුසු නැහැ කියලා කියන්න බෑ. ඔබේ ගුණය අන් අයට ප්‍රකට වෙනවා නම් ඕන තැනක අත් දෙක උස්සලා නළලේ තියලා වඳි අංජලි කරණීය. ඊළඟ අනුත්තරම් පුඤ්ඤක් එත්තං ලෝකස්ස. ලෝකවාසී සත්වයාට උත්තරීතර පුණ්‍යක් ශේෂ්ත්‍රයක්. ඒ කියන්නේ පින් කුඹුරක් වෙන්න පුළුවන් ඔබට. පින් කුඹුරේ අදහස මොකද්ද? දැන් සාමාන්‍යයෙන් අපි දන්නවනේ මේ වාගේ ටයිල් අතුරපු පොලොවක් උඩ වී ඇටයක් දැම්මොත් ඒක පැලවෙන්නේ නැහනේ. නේද? බොල් වෙලා යයි. හැබැයි ඒ වී ඇටේ අරගෙන ගිහලා හොඳට මඩ තියෙන වතුර තියෙන පොහොර තියෙන කුඹුරක දැම්මොත් මොකද වෙන්නේ? පැලවෙනවා. මොකද්ද පැලේ? ගොයම් පැලයක්. සමහරු කියන වී පැල කියලා ඒක මම මේ අල්ලගන්න නැහුවේ. ගොයම් පැලයක් පැලවෙනවා. ඒතර ගොයම් පැලෙන් හට ගන්නවා කරලක්. මොන කරල්ද? වී කරලක් හට ගන්නවා. දැන් ওই වී කරලේ තියෙන එක ඇටයයිද? නෑ. ඇට ගොඩාක් තියෙනවා. සමහර 100ක් විතර තියෙනවා. ඉන්දුවේ එක ඇටයයි. ඵලයේ විදිහට ඇට ගොඩාක් ලැබෙනවා. නේද? ඇයි? පොහොර භූමිය හොඳයි ඉඳපු. අන්න ඒ වාගේ යම් පුද්ගලයෙක් එකතු කරගෙන මුල් කරගෙන ඔබ දාන ධර්ම ආදී පින්කමක් කළොත් එයින් ලැබෙන ප්‍රතිලාභ වැඩි වෙනවා. මොකද අර පුද්ගලයාගේ සීලාදී ගුණ ධර්ම නිසා. ඒතර ඒ වාගේ ඔබ සීලයෙන් ගුණයෙන් පොහොසත් වෙන්න මේ සුපටිපන්නතාදී ගුණයන්ගෙන් යුක්ත වෙන්න ඔබටත් පුළුවන් අනිත් අයගේ දානේ මහත්ඵල කරන්න. මානිසංස කරන්න. ඔබටත් පුළුවන් පින් කෙතක් වේ. එතකොට ඒ අනුව බැලුවහම ශ්‍රාවක සංඝ කියන ගණයට ගිහි පැවිදි ඔක්කොම අයිති. එතකොට මේ රතන සූත්‍ර දේශනාවෙහි සඳහන් වෙන්නේ හුදෙක් ස්වාමීන් වහන්සේලා සතු ගුණ විතරක් නෙවෙයි
ආර්ය මහා සංඝරත්නය කියලා කියනකොට හඳුන්වන බික්කු බික්කුනි උපාසක උපාසිකා කියන ශ්‍රාවක සංඝයා පිළිබඳවම ගුණ තමයි මෙහි ඇතුළත් වෙන්නේ. මූලිකව රහතන් වහන්සේලාගේ සෝවන් සකදාගාමි අනාගාමි කියන මේ ගුණවලටපත් මාර්ගඵලවලටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලා මේ උත්තමයන්ගේ ගුණ තමයි මෙහි ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට රහත් වෙන්න පුළුවන්කම තියෙන්නේ පැවිද්දන්ට විතරක් නෙවෙයි. සෝවන් වෙන්න පුළුවන්කම තියෙන්නේ පැවිද්දන්ට විතරක් නෙවෙයි. සකදාගාමි වෙන්න පුළුවන් අනාගාමි වෙන්න පුළුවන්කම තියෙන්නේ පැවිද්දන්ට විතරක් නෙවෙයි. හැමෝටම ඒ ඵලයටපත් වෙන්න පුළුවන්කම තියෙන ගිහි පැවිදි ભેදයකින් තොරව. එතකොට ගිහියන් සහ පැවිද්දන් අතර වෙනස මොකද්ද? මේ ඵල අධිගමනයේදී මේ මාර්ගඵල අවබෝධයට යන ගමනේදී ගිහියෝ යන්නේ නිකන් සාමාන්‍ය පාරක වගේ. නේද? දැන් මාතර යනකොට නිකන් ගාලු පාරේ යනවා වගේ. හාමුදුරුවෝ එක හයිවේ එකේ යනවා වගේ. ඒකයි විශේෂය. මොකද ගිහි අයට ගොඩාක් සම්බාධක තියෙනවා. එක එක කරදර බාධක වගකීම් වැඩ කටයුතු වැඩි. එතකොට මේ ගමන හිමින් තමයි යන්න වෙන්නේ. පැවිද්දන්ට එහෙම නෙවෙයි. පැවිද්දන්ට ඒ කාර්ය සඳහාම කැප වෙලා ඉන්න නිසා උන්වහන්සේලාට ඒ ගමන ඉක්මනින් යා හැකිව පවතිනවා. ඉතින් මන්ට මේ ඕන උනේ මූලික මේ සංඝ ගුණ ගැන සඳහන් කරනකොට සාමාන්‍ය සම්මුතය තමයි මේ හාමුදුරුවරු ගැන භික්ෂූන් වහන්සේලා ගැන කියන ගුණයි මේ තියෙන්නේ කියලා විශ්වාසය තියෙනවා. භික්ෂූන් වහන්සේලා ගැන ඒ ගුණ තියෙන බව ඇත්තයි. හැබැයි ගිහි ඔබටද මේ ගුණ ලබාගත හැකි කියන හැඟීම අවබෝධය ඔබ සතු වේ යුතුයි. පින්වත්නි දැන් අපි බලමු මේ මාතෘකා වශයෙන් ප්‍රකාශ කරපු ගාථා දෙකේ අදහස මොකක්ද කියලා. පළවෙනි ගාථාව තමයි යේසු පයුත්තා මනසා දල්හේන. ගොඩක් අය මේ කියන්නේ යේසුප්පයුත්තා කියලා. සුප්පයුත්තා නෙවෙයි යේසු පයුත්තා. යේසු කියලා කියන්නේ යම් කිසි ශාසනයක කියන එකයි. යම් කිසි තැනක කියන එකයි. පයුත්තා කියලා කියන්නේ යෙදුන කියන එක. ප්‍රයුක්ත වූ කියන එකයි. කොහොමද යෙදුනේ? මනසා දල්හේන. දැඩි වූ සිතින් තමයි යෙදිලා තියෙන්නේ. මොන වගේ තැනකද යෙදිලා තියෙන්නේ? ගෝතම ශාසනම්හි. නික්කාමිනෝ ගෝතම ශාසනම්හි. කෙලෙසුන්ගෙන් නිදහස් වූ නිෂ්කාමී වූ තැනක් තමයි මේ ගෞතම බුද්ධ ශාසනය. මෙන්න මේ ගෞතම බුද්ධ ශාසනය තුල කවුරු හරි කෙනෙක් මනසා දල්හේන දැඩි වූ සිතින් යෙදිලා ඉන්නවනම් එතකොට එහෙම යෙදිලා ඉන්න කෙනාට ලැබෙනව මොකද්ද? තේ පත්ති පත්තා අමතං විගයිහ. උන්වහන්සේලා ඒ දැඩි වූ ප්‍රතිපදාවෙහි යෙදී සිටීම නිසා අමා මහ නිවනට බැසගෙන සිටිනවා. තේ පත්ති පත්තා අමතං විගයිහ කියලා කිව්වේ ඒකයි. ලද්ධා මුදා නිබ්බුතින් භුඤ්ජමානා. උන්වහන්සේලා රිසිසේ නිවනෙහි සුවය විඳිමින් කාලය ගත කරනවා. ඉදම්පි සංඝේ රතනම් පනීතං. මේක සංඝයා වහන්සේලා සතු මහාර්ඝ වටිනාකම. රතනම් පනීතං කියන වචනේ අදහස රතන කියලා කියන්නේ මණිකට. ඉතින් මණිකට උපමා කරන්නේ වටිනාකම. මහාර්ඝ වස්තුවක්නේ මණික කියලා කියන්නේ. අන්න ඒ වගේ මහා වටිනාකම ඇති ගුණයක් තමයි මේ සංඝයා වහන්සේලා සතු. මොකද්ද මේ ගෞතම සම්බුද්ධ ශාසනේ දැඩි වූ මනසින් කටයුතු කරලා අදාළ ඉලක්කය සම්පූර්ණ කරගත් එක. ඒක විශේෂ හැකියාව. ඉතින් ඒ වටිනාකමෙන් යුක්ත ගුණයෙන් යුක්ත ඒ මහා සංඝරත්නය වැඩ ඉන්න උන්වහන්සේලා වගේ මහා වටිනකමකින් යුක්තයි. ඒක පරම සත්‍යයක්.
ඒතේන සච්චේන සුවාර්ථේ හෝතු. ඒ සත්‍ය වචනේ ඔබට යහපතක් වේවා කියන එක ඒකේ අදහස. දැන් අපි මේ ගාථාවේ අදහස පොඩ්ඩක් විමසලා බලමු. යේසු පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම ශාසනම්. ගෝතම ශාසනය කියන්නේ බුදුහාමුදුරන්ගේ ශාසනය. බුදුහාමුදුරන්ගේ ශාසනය කියන්නේ මොකද්ද? දැන් ගොඩාක් අය හිතන්නේ මේ චෛත්‍ය බෝධි පන්සල් ඒව තියෙන තැන තමයි ශාසනය කියන්නේ. ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. නේද? එතන බුද්ධ ශාසනය දියුණු කරනවා යනු චෛත්‍යයක් හදන එකයි ඊළඟට ගොඩනැගිල්ලක් හදන එකයි ආදි වශයෙන් හිතනවා. ඒවා ශාසනයක් තුල තියෙන සංස්කෘතික අංග. ඒවා රැක ගැනීමත් ශාසනය එක්තරා විදිහකට රැක ගැනීමක් තමයි. නමුත් ඒකම නෙවෙයි ශාසනය කියන්නේ. ශාසනය කියන්නේ බුදුහාමුදුරුවෝ අපට කරන්නේ කියලා කියපු දේ. ඒවත් අනුශාසනාව. මොකද අනුශාසනාව? බුදුහාමුදුරුවෝ අපිට පින්නතුණි කරන්නේ කියලා තියෙන්නේ වැඩ ගොඩාක් නෙවෙයි. හරියටම බැලුවොත් බුදුහාමුදුරුවෝ අපිට මේ සියලුම බණ කියලා තියෙන්නේ එක වැඩක් කරගන්න. මොකක්ද එක වැඩේ? එක වැඩේ තමයි හිත පිරිසිදු කරගන්න එක. මේ ඔක්කොම බණ කියලා තියෙන වෙන මොකටවත් නෙවෙයි හිත පිරිසිදු කරගන්න. සචිත්ත පරියෝදපන. නේද? ඔන්න ටාගට් එක ඉලක්කය. මොකද්ද? තමන්ගේ හිත පිරිසිදු කරගන්න එක. කොහොමද කරන්නේ? මගේ හිත පිරිසිදු වේවා කිය වඳ ප්‍රාර්ථනා කර හිටියට හිත පිරිසිදු වෙන්නේ නැහැ. හිත පිරිසිදු වෙන්න නම් දෙකක් කරන්න ඕන. මොකද්ද දෙක? පළවෙනි එක තමයි සියලු ජාතිය පවු නොකර ඉන්න ඕන. සබ්බ පාපස්ස කරන. දෙක පුළුවන් තරම් කුසල් වඩන්න ඕන. කුසලස්ස උපසම්පදා. ඒතර සියලු ජාති පවු නොකර ඉන්න ඕන. ඒතර පවු කියලා කියන්නේ සිතින් කයින් වචනයෙන් කරනු ලබන ක්‍රියාකාරකම්, නරක ක්‍රියාකාරකම්. ඒව තමයි පවු. පව් නොකර හිටියාට හිතින් පව් කරේ නැති වුණාට වචනයෙන් පව් කරේ නැති වුණාට කයින් පව් කරේ නැති වුණාට කෙනෙකුගේ හිත ඇතුලේ කෙලෙස් තියෙන්න පුළුවන්. ලෝභ ද්වේෂ මෝහ තියෙන්න පුළුවන්. ඒතර ලෝභ ද්වේෂ මෝහ හිතේ ඇතුලේ තියනකන් හිත පිරිසිදු නැහැ. ඒ කියන්නේ හිත පිරිසිදු නැත්නම් බුදුහාඳුරන්ගේ අනුශාසනාව හරියට ක්‍රියාත්මක කළා වෙන්නේ නැහැ. ඉතින් පව් ටික වළක්වලා ඊට පස්සේ කළ යුතු දේ මොකද්ද? හිත පිරිසිදු කරගන්න ඕන. පිරිසිදු කරගන්න නම් මොකද කරන්න ඕන? අර හිතේ කිඳා බැහැලා තියෙන අකුසල මූල මොනවද? ලෝභ, ද්වේෂ, මෝහ. අන්නේ ඒවා මුලින් උපුටා දාන්න. මුලින්ම ගලවලා දාන්න වෑයම් කරන්න ඕන. ඒක කරන්න නම් මොකද කරන්න ඕන? කුසලස්ස උපසම්පදා. කුසලය පුළුවන් තරම් වඩන්න ඕන. කුසලය වඩනවා කියන්නේ තව විදිහකට දක්ෂ වෙනවා කියන එකයි. කුසලය වඩනවා කියලා කියන්නේ දක්ෂ වෙනවා කියන එකයි. මොකටද දක්ෂ වෙන්න ඕන? කාරණා 4ක් පිළිබඳව ඔබ දක්ෂ වෙන්න ඕන. පළවෙනි එක තමයි දක්ෂ වෙන්න ඕන ඔබ නූපන් අකුසල් නූපදවා ගැනීම සඳහා දක්ෂ වෙන්න ඕන. නූපන් අකුසල් නූපදව ගන්න දක්ෂ නම් අන්න එතන යා කුසලය වඩනවා. උපන් අකුසල් ප්‍රහාණය කර ගැනීම සඳහා ඔබ දක්ෂ වෙන්න ඕන. උපන් අකුසල් ප්‍රහාණය කරගන්න දක්ෂ නැත්තම් එතන කුසලයේ වැඩෙන්නේ නැහැ. දක්ෂ කෙනාට තමයි ඒක ප්‍රහාණය කරන්න හැකියාව තියෙන්නේ. දක්ෂ කෙනා කියලා කියන්නේ මොකද්ද? කුසල් වැඩි වීම තුළ තමයි උපන් අකුසල් දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔබ දක්ෂ වෙන්න ඕන උපන් අකුසල් දුරු කරන්න, ප්‍රහාණය කළ දාන්න. ඊළඟට ඔබ දක්ෂ වෙන්න ඕන කුමකටද? නූපන් කුසල් උපදවා ගැනීම සඳහා ඔබ දක්ෂ වෙන්න ඕන.
ඒ සඳහා මොකද කරන්න නූපන් කුසල් උපදව ගන්න ආයි කුසලයම ක්‍රියාත්මක කරන්න ඕන. ඊළඟට ඔබ දක්ෂ වෙන්න ඕන කුමකටද? උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා දක්ෂ වෙන්න ඕන. ඔන්න ඔය ආකාර හතරින් දක්ෂ වෙන එකට තමයි කුසලස්ස උපසම්පදා කියන්නේ. එතකොට තේරුම් ගන්න කුසලය වඩනවා කියලා කියන්නේ ඔන්න ඕකට. කුමකටද? මේ ආකාර හතරම ක්‍රියාත්මක කරන්න ඔබ දක්ෂ වෙන්න ඕන. එතකොට එහෙම දක්ෂ වෙන එක්කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි යෙදෙන්නේ. හෙවත් උන්වහන්සේ පෙන්වා වදාළ ධර්මයට අනුව හැසිරෙන්නේ. ඒ ධර්මයට අනුව හැසිරෙන කෙනා තමයි ධර්මයේ යෙදෙන කෙනා කියලා කියන්නේ. කොහොමද? යේසු පයුත්තා මනසා දල්හේන. දල්හේන මනස දැඩි වූ මනසකින් යුක්තව කටයුතු කරන්න ඕන. දැන් මෙතන දැඩි වූ මනසකින් කටයුතු කරනවා කියන එකේ අදහස මොකද්ද? දැඩි වූ මනස කියන්නේ දැඩි වූ වීරය කියන එකයි. දැඩි වූ අදිෂ්ඨානශීලී භාවය කියන එකයි. දැඩි වූ සිත කියන්නේ ඒකයි. ඒ දැඩි වූ සිතින් ඔබ කටයුතු කරන්න ඕන බුදුහාමුදුරුවෝ පෙන්වපු විදිහට, කුසලය වැඩෙන විදිහටත් අකුසලය ප්‍රහාණය වෙන විදිහටත්. දැන් කොහොමද ඒක කරන්නේ කියලා අපි කල්පනා කරලා බලමු. දැන් මේ ඔක්කොම කරන්න තියෙන ඉතින් ජීවත් වෙන කන්නේ නේද? දැන් මේ ඔක්කොම දැඩි සිතින් බුද්ධ ශාසනයේ යෙදෙන ඒවා ඔක්කොම කරන්න තියෙන මේ ජීවත් වෙලා ඉන්න කන්නේ. ඒතර ජීවත් වෙලා ඉන්නකම් මොනවද අපි කරන්නේ? අන්නේ කරන ක්‍රියාකාරකම් එක්ක කොහොමද අකුසල් නැගින්නේ කියලා අපි තේරුම් ගන්න ඕන. දැන් ජීවත් වෙනවයි කියලා අපි මොනවද කරන්නේ? ජීවත් වෙනවා කියලා අපි මොනවද කරන්නේ කියලා අහුවොත් කියයි ඉතින් කනවා බොනවා නිදා ගන්න ඕක තමයි කියලා. නේද? ඒ ටිකත් කරනවා තමයි. කාලා බීලා නිදාගෙන විතරක්ම නිකන් ඉන්නේ නෑනේ. නේද? ජීවත් වෙන කාලේ අපි කරන දේවල් තියෙනවා. මොනවද කරන දේවල්? ඇහැට පේන රූප බලනවා. කනට ඇහෙන ශබ්ද අහනවා. නහයට දැනෙන ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. දිවට දැනෙන රස විඳිනවා. කයට දැනෙන ස්පර්ශ විඳිනවා. සිතට එන සිතිවිලි හිත හිතා ඉන්නවා. නේද? මම මේ මැරෙනකන් ඉතින් ඔහි කල්පනා කර කර ඉන්නවා කියලා අන්තිමටම කියන්නේ මොනවත් කරගන්න බැරි වුණා. නේද? ඒ යමක් කරනවා. එතකොට බලන්න පින්වත්නි, ජීවත් වෙනවා යනු ඉන්ද්‍රිය ගෝචර අරමුණු පරිහරණය කිරීමයි. ඕකනේ කරන්නේ. එතකොට ඔන්න ඔය ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු නිසා මොකද වෙන්නේ? සමහර අයගේ හිතේ නූපන් අකුසල් උපදින්න ගන්නවා. මොනවද නූපන් අකුසල් කියලා කියන්නේ? නූපන් අකුසල් කියලා කියන්නේ මේ කොහේ කවදාවත් හිතේ තිබිච්ච නැති ඒවාද? නෑ නෑ, හිතේ තිබුණා, ඉපදුනේ නෑ. ඒකනේ නූපන් කියන්නේ. හිත තුල තිබුණා උඩට ආවේ නැති ඒවා. ඒවට කියන්නේ මොන කෙලෙස් කියලාද? අනුසය ක්ලේශ කියලා. හිතේ නිදාගෙන තිබුණා මේ කෙලෙස්. ඉතින් අර ජීවත් වෙන කාලේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙච්ච ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රයන්ට පෙනුන ඇහුන දැනුන රූප ආදී අරමුණුත් එක්ක මොකද උනේ? අර කෙලෙස් නැගිටින්න ගත්තා. ඇහැරෙන්න ගත්තා. ලෝභ ද්වේෂ මොහ හිතේ ඔන්න කැකෑරෙමින් නැගිටින්න ගත්තා. එහෙම වුණාම මොකද වෙන්නේ? අන්න යාගේ අරමුණුත් එක්ක අර හිත සැලෙන හිතක් බවට පත් වෙනවා. එතකොට සැලෙන හිතකට කවදාවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ. සත්‍ය අවබෝධ කරගන්න නම් හිත සමාධිමත් හිතක් වෙන්න ඕන. ඒකාග්‍ර හිතක් වෙන්න ඕන. ඉතින් එකඟතාවයක් නැති කෙනෙකුට අවබෝධයක් ඇති කරගන්න බෑ. හිතේ එකඟතාවයක් නැති කෙනෙකුට. ඉතින් දැන් මේ නූපන් අකුසල් උපදවා ගත්ත මෙයා. එතකොට දැන් ඔන්න
බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ හික්මෙන ශ්‍රාවකයෙක් නම් මොකද කරන්නේ? එයා නුවණින් දකිනවා, සතියෙන් ඉන්න හින්දා දකිනවා මොකද්ද? ඔන්න දැන් මගේ හිතේ මේ නූපන් අකුසලයක් ඉපදුනා කියලා එයා දකිනවා. දැකලා ඊට පස්සේ හේතු ගවේෂණය කරනවා. ඇයි මගේ හිතේ මෙහෙම අකුසලයක් ආවේ? ඔන්න ලෝභයක් ආවා. ඔන්න මගේ දැන් හිතේ ලෝභයක් ආවා. එයා බලනවා මොකක් නිසාද ලෝභය ආවේ? එතකොට ඕන දකිනවා ඇහැට පෙනුන රූපයක් නිසා. මොකද්ද රූපය කියලා බලනවා. බලනකොට එයා මතක් කරගන්නවා බස් එකේ තමන් ඉස්සරහින් වාඩි වෙලා ඉන්න එක්කෙනාගේ සාක්කුවෙන් වැටෙන්න ඔන්න මෙන්න තිබිච්ච රුපියල් 1000ක් කියලා. දකිනවා. නේද? අර එහෙම දැක්කහම සමහර වෙලාවට ගන්න හිතෙනවනේ. අන්න අරමුණ ආවා. එතකොට දැන් ඔන්න ලෝභ සිත ආවා. දැන් ලෝභ සිත ඇවිල්ලා තියෙනවා කියලා අඳුනගත්තට පස්සේ මොකද කරන්නේ? දැන් කුසල දක්ෂ වෙන්න ඕන. මොකද දක්ෂ වෙන්න ඕන? අර සිත යටපත් කරන්න. මොකක්ද එතකොට කරන්න ඕන? ලෝභ සිතේ ආදීනවය දකින්න ඕන. දැන් මේ 1000 ගත්තා වගේ නෙවෙයි රිටර්න් එක එනකොට නේද? විඳවන්න එනකොට කොහෙන් කෙලවරේ 1000 නෙවෙයි ලක්ෂ ගණනින් ගෙවන්න වෙයි. කියලා ඔන්න මොකද හිතන්නේ? සසරට දාලා සසර බය ඇති කරගන්නවා. දැන් සසර බය ඇති වෙච්ච ගමන් මොකද කරන්නේ? අන්න සසර බය ඇති වෙච්ච ගමන් ආදීනවේ දකින්නකොට අර කරන්න හිතෙන දේ වලක්ක ගන්නවා. අතහැර ගන්නවා. අර ක්‍රියාව නවත්ත ගන්නවා. එතකොට මොකද වෙන්නේ? දැන් ක්ලේශයක් ඉපදුනා තමයි. නූපන් අකුසලයක් ඉපදුනා තමයි. හැබැයි අර ආදීනවේ දැක්ක හින්දා මොකද කළේ? ආදීනවේ දැක්ක නිසා ඉපදිච්ච අකුසලය නූපන් අකුසලයේ ඉපදුනා. හැබැයි ඉපදිච්ච අකුසලය වැඩි දියුණු කරගන්න ගියේ නැහැ. වැඩි දියුණු කරගන්න ගියේ නැහැ. එතකොට අන්න එයා එතනින් මේක පාලනය කරගත්ත වෙනවා. එතකොට කොහොමද කෙනෙක් නූපන් අකුසල් නූපදව ගන්නේ නැතුව ඉන්නේ? දැන් මෙතනදී උනේ සිහිය ආවේ පස්සේ. ඒ නිසා තමයි අර ලෝභ චේතනාව ආවට පස්සේ තමයි ඒක අඳුනගත්තේ. එතකොට කවුරු හරි කෙනෙක් ලෝභ චේතනාවක් එන්න නැතුව ඉන්න නම් මොකද්ද කරන්න ඕන? එයා හැම තිස්සෙම සිහියෙන් නුවණින් අරමුණු පරිහරණය කරන්න. දැන් අර මුලින් අර හොරකම කරන්නට සිත පහළ වුණා. ඒ පහළ වුණේද අර අරමුණ දිහා සිහියෙන් නුවණින් බලපු නැති හින්දා. එතකොට නූපන් අකුසල් උපදව ගන්නේ නැතුව ඉන්න නම් හැම මොහොතෙම සිහියෙන් ඉන්න ඕන. හැම මොහොතේම සිහියෙන් ඉන්න කෙනෙකුට තමයි ඒක කරන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඒ හැම මොහොතෙම සිහියෙන් ඉන්න නම් එක සැරේට බෑ. ඒ නිසා අඩු ගානේ අපි මොකද කරන්න ඕන? අපි අර ඇවිස්සීලා එන එකවත් අඳුර ගන්න ඕන. දෙවැනි අවස්ථාව හරි අඳුනගත්තොත් අපිට ඒක පාලනය කරගත්තොත් ඊට පස්සේ ටිකෙන් ටික ගැඹුරට අපේ හිත පාලනය කරගන්න හැකියාව තියෙනවා. ඉතින් බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙහි යෙදෙන්න දැඩි සිතක් අවශ්‍යයි කියලා කියන්නේ උන් ඕකට. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට ගොදුරු වෙන රූප ආදී අරමුණු නිසා මොන විදිහේ කෙලෙස් සිටිවිල්ලක් ඇති වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැති හින්දා හැම තිස්සෙම අපි දැඩි වූ මනසකින් කටයුතු කරන්න ඕන. දැඩි වූ මනසකින් කටයුතු කරලා අර කෙලෙස් අරමුණු නිසා හිතේ කෙලෙස් සිටිවිලි වර්ධනය කරගන්නේ නැතුව ඉන්න වෑයම් කරන්න ඕන. ඊළඟ කාරණාව තමයි දැඩි වූ සිතින් කටයුතු කරනවා කියන එකේ සාමාන්‍ය පින්නතුනි මේ රූපාදී අරමුණු පරිහරණය කරනකොට ලෝකේ ජීවත් වෙනකොට අපේ හිතේ ස්වභාවය තමයි මොකද්ද? සුභ අරමුණු වල ඇලෙන එක. නේද?
අසුභ අරමුණු වල ගැටෙන එක. එතකොට මේ සුභාසුභ අරමුණු වල ඇලෙන ගැටෙන ස්වභාවයෙන් හිත මුදවාගෙන හිත මැදහත්ව තියාගන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙවෙයි. අන්න ඒකත් අපි පුරුදු කරන්න ඕන. ඒක දැඩි සිතින් කරන්න ඕන. බොහොම එකඟතාවයෙන් කරන්න ඕන. දැන් දුවන අශ්වයෙකුගේ පිට උඩ තියලා තියෙන පුහුල් ගෙඩිය වගේලු අපේ හිත. දැන් බලන්න අශ්වගේ පිටත් රව්. පුහුල් ගෙඩියත් රව්. ඒ මදිර අශ්වය දුවනවා. ඉතින් ඔය පිට උඩ පුහුල් ගෙඩිය බැලන්ස් කරගෙන දුවනවා කියන වැඩේ ලේසි වැඩක්ද? ඉතාම අමාරුයි. අමාරුවෙන් හරි අශ්වයක කරනවා නම් අශ්වය දක්ෂයි. අන්න ඒ වාගේ තමයි ඇලෙන ගැටෙන්න ස්වභාවයන්ට නිතර දුවන හිත ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව පාලනය කරගන්නවා කියන එක දැඩි වූ හිතකින් අදිෂ්ඨානශීලී භාවයකින් කරන්න ඕන එකක්. ඉතින් රහතන් වහන්සේලා අන්න එවන් හැකියාවන්ගෙන් යුක්තයි. ඒ හැකියාවන්ගෙන් යුක්ත වුණ නිසාම තමන් වහන්සේලා ඇලෙන තැන නොඇලී ඉන්නේ, ගැටෙන තැන නොගැටී ඉන්නේ. ඒ මොකක් නිසාද? උන්වහන්සේලා හැම අරමුණක්ම විපස්සනා කරන නිසා. මොකද විපස්සනා කරනවා කියන්නේ? ත්‍රිලක්ෂණයෙන් බලනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් දකිනවා. මේ අරමුණ ඇලෙන අරමුණක් නම් ගැටෙන අරමුණක් නම් හැමතිස්සෙම බලන මේ අරමුණ ඊළඟ මොහොතේ වෙනස් වෙනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. මේ අරමුණ මට ඕන විදිහට පාලනය කරන්න බෑ. එහෙනම් මේ අරමුණ මගේ නෙවෙයි. මේක මට ඕන විදිහට පාලනය කරන්න බෑ. ඒක අනත්තයි. මේක මට ඕන විදිහට පාලනය කරන්න බැරි දෙයක අපි තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. මොකද එහෙම තණ්හාවෙන් බැඳුනම තමයි දුක ඇති වෙන්නේ කියලා දන්නව නිසා. ඒතර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය හොඳට තේරුම් ගන්න කෙනා කිසිදු අරමුණක නොබැඳී ඉන්න වෑයම් කරනවා. ඒතර බලන්න නොබැඳී ඉන්න තැන ඕනම දෙයක් වෙනස් වුණා කියලා දුකක් දැනෙන්නේ නේද? අපිට ඕනෑම දෙයකින් දුක දැනෙන්නේ මොකක් නිසාද? බැඳින නිසා. දැන් බලන්න පාරේ යනකොට ඔය අනුන්ගේ වතුවල ඕන තරම් මල් පරවෙලා තියෙනවා. නේද? එක එක්කෙනාගේ වතුවල මල් පරවෙලා තිබ්බ කියලා අපිට දුකයිද? අපිට දුක නැහැ. හැබැයි අපි බොහෝම ආදරයෙන් සෙනෙහසින් රැක බලාගත්ත මල් ගහක පිපිලා තියෙන මල් ටික සතියක් විතර තියෙන්න ඕන කියලා හිතාගෙන ඉඳිද්දි පරවෙලා තිබ්බොත් දුකයි. ඒ මොකක් නිසාද? මමත්වය නිසා. නේද? ඒතර මමත්වය කියන්නේ බැඳීමක්. ඒතර බැඳෙන තරමට දුක වැඩි. නොබැඳී ඉන්න තරමට, අල්ලගන්නේ නැති තරමට දුක අඩුයි. ඉතින් අල්ලගන්නේ නැතුව ඉන්න අපිට ඕන තරම් හේතු සාධක තියෙනවා. මොනවද හේතු සාධක? මේ ත්‍රිලක්ෂණය. මේ නිතරම වෙනස් වෙලා යනවා කියන එකම ඇති අල්ලා නොගෙන ඉන්නට. එතකොට අන්න ඒ හේතු මුල් කරගෙන අපි අල්ලගෙන ඉන්නේ නැත්තම් කිසිම දෙයක් අපිට තියෙන මහා සැනසෙල්ලක්. රහතන් වහන්සේලා සැනසෙල්ල උපරිමයෙන්ම භුක්ති විඳිනවා. ඒකයි මතක් කළේ ලද්ධා මුධා නිබ්බුතින් භුඤ්ජමාන. උන්වහන්සේලා ඒ උතුම් නිවන රිසිසේ වින්දනය කරනවා. ඒ කියන්නේ උන්වහන්සේලා රිසිසේ වින්දනය කරනවා කියන එකේ අදහස මොකක්ද? රහතන් වහන්සේලා රිසිසේ රූප බලනවා. අපෝ මං රහත් වෙලා ඉන්නේ, මං රූප බලන්නේ නැහැ, කිසිම රූපයක් බලන්නේ නැහැ කියලා අහවගෙන ඉන්නේ නැහැ. රහත් වුණාම කන්දකේ ඇඟිලි ගහගෙන ඉන්නේ නැහැ. හොඳට රූප බලනවා. හොඳට ශබ්ද අහනවා. හොඳට ගඳ සුවඳ ආග්‍රහණය කරනවා. හොඳට රස බලනවා. රහතන් වහන්සේලා කියලා දානි වන්දන නැතු වෙනවද? නෑ. හොඳට සිවුරු පුරවනවා. රහතන් වහන්සේට තමයි හරියට බැලුවොත් උපරිමයෙන්ම සැප විඳින්නත් පුළුවන්. ඇයි? උන්වහන්සේලා සියලු සැප විඳින්නේ නොඇලි. අපි විඳින්නේ ඇලිලා. ඇලිලා විඳිනකොටම බයක් නැද්ද? බයක් තියෙනවා. මොකද්ද බය? මේ විඳින සැපය මට අහිමි වෙයි කියන බය. නේද?
එතකොට ඒ බය අනිවාර්යයෙන්ම තියෙනවා. කනකොට වුණත් බයයි. මේ කාල ලෙඩ වෙයිද කියලාත් බයක් තියෙනවා. නේද? එහෙම නැත්නම් ඉක්මනට කන එක ඉවර වෙයිද කියලාත් බයක් තියෙනවා. එතකොට රහතන් වහන්සේලාට එහෙම ඇලීමක් නැති නිසා බයකුත් නැහැ. බයක් නැත්තම් එතන තියෙන හොඳ සැනසෙල්ලක්. එතකොට හැබෑ විදිහටම අරමුණෙහි නියම ඵලය විඳින්නේ රහතන් වහන්සේලා. අපි මොකද කරන්නේ? තණ්හාවෙන් අල්ලගත්තාම හිතේ හැමතිස්සෙම අහිමි වෙයි කියන බයෙන් තමයි අරමුණු පරිහරණය කරන්නේ. ඒතර බය තියෙන තැන හැමතිස්සෙම දුකයි. මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ ඇලෙන තැන ගැටෙන තැන නොඇලී නොගැටී ඉන්න වෑයම් කරන කොටයි. ඉතින් පින්වත්නි ඒ ගාථාවේ සරල අදහස ඒකයි. ඊට පස්සේ ඒකටම සමාන ගාථාවක් තියෙනවා. ඒ අතුනිතර අහලා තියෙනවා. යතින්ද කීලෝ පඨවින්සිතෝසියා චතුබ්බි වාතීනි අසම්පකම්පිය. හරියට ඉන්ද්‍ර කීලයක් වගේ. ඉන්ද්‍ර කීලය කියලා කියන්නේ ලොකු කළු ගල් කුළුණක්. ඒ කළු ගල් කුළුණ උසේ පොළවේ ඉඳලා උස මට්ටමටම පොළවෙන් යටටත් හාරලා බස්සලා තියෙනවා. සිව් දෙසින් එන වාතයෙන් මේ කුළුණ කම්පා වෙන්නේ නැහැ. අන්න ඒ වාගේ තත්ූපමං සප්පුරිසං වදාමි. මේ ලෝකේ ඉන්නවා ඒ වාගේ සිව් දෙසින් එන මේ සුළඟට කම්පා කරන්න බැරි කුළුණු වගේ හිත් තියෙන උදවිය. ඒ කවුද? ඒ තමයි මහරහතන් වහන්සේලා. උන්වහන්සේලා අෂ්ටලෝක ධර්මයේදී අකම්පිතව ජීවිතය හදාගෙන තියෙනවා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක්. එතකොට මෙන්න මේ කියන අෂ්ටලෝක ධර්මයේහි රහතන් වහන්සේලා අකම්පිතව ජීවත් වෙනවා. ඇයි අකම්පිතව ජීවත් වෙන්නේ? උන්වහන්සේලා ලාභ ලැබුණත් ඇලෙන්නේ නැහැ. අලාභ හමුවේ ගැටෙන්නේ නැහැ. නේද? එතකොට ඇලිනින් ගැටීම් නැති තැන බයක් නැහැ. බයක් නැති තැන තියෙන්නේ සැනසෙල්ලයි. ඒ නිසා මතක තියාගන්න අපි සැපයයි යම් යම් දේවල් වලට ඇලී බදා ගන්නවත් එක්කම මේ බදාගන්නේ බයයි සන්ත්‍රාසයයි. තවත් විදිහකින් කියනවා නම් නොපෙනී දුකයි. එතකොට අපි මේ සැපයයි සිතා අල්ලා ගන්න හැම දෙයකින්ම අවසානයේ උරුම වෙලා තියෙන්නේ දුකක්. ඉතින් මෙන්න මේ යථාර්ථය හොඳින් දන්න කෙනෙක් නම් මොකද කරන්නේ? ඒ කෙනා මේ ලෝකේ ජීවත් වෙනකොට ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණු හොඳට පරිහරණය කරනවා. හැබැයි ඒ සියල්ල මොහොතින් වෙනස් වෙලා යනවා කියලා දැනගෙන ඒ නිසාම ඒ ශ්‍රාවකයාට හැකියාව තියෙනවා ඒවා හමුවෙහි තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව ඒ අරමුණු පරිහරණය කරන්න. අතහරින්න වෙලාවක් ආවොත් දාලා යන්න හැකි හිත ඒ තුල ගොඩනගා ගන්නවා. ඉතින් අන්නේ මානසිකත්වයේ තියාගෙන කටයුතු කරන කෙනාට මේ ලෝකේ අපි සදාතනිකව ජීවත් වෙන්න ආපු අය නෙවෙයි. අපි භුක්ති විඳින අරමුණුද ඒ වගේම අප හා සදාතනිකව පවතින්නේ නැහැ කියලා තේරුම් අරගෙන ඉන්න ටික කාලේ හොඳට අරමුණු පරිහරණය කරමින් සතුටින් ජීවත් වෙන ගමනේ ඒ අරමුණු විපස්සනා කරමින් කෙදිනක හෝ මේ සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට ගොදුරු වෙනවා දාලා යන්න වෙනවා කියලා තේරුම් අරගෙන ඒව පරිහරණය කරමින් ජීවත් වෙනවා. එහෙම ඉන්න වෙලාවක කවදා හරි ඉතින් මැරෙන්නත් වෙයි. මැරෙන වෙලාවට බියක් නැතුව දුකක් නැතුව සැනසෙල්ලෙන් ඒ ධර්මයට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. ඉතින් අන්න එහෙම ජීවත් වෙන්න හැකියාව තියෙන කෙනෙක් හොඳ ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඒ ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ ගෞරව ආදරයට පාත්‍ර වෙච්ච මහාර්ඝ වටිනාකමකින් යුක්ත ශ්‍රාවකයෙක් මණිකක් වගේ වටින ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. ඉතින් ලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැමදිනාම උත්සාහවත් වෙන්න. ඒ සඳහා පින්වත් හැමදිනාටම
මේ රතන සූත්‍ර දේශනාවේ සඳහන් ගාථා දෙකක් මුල් කරගෙන පැහැදිලි කළ මේ ධර්ම කාරණාවන් උපකාර වේවා කියලා අපි දෙසිතින් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසින් හැමත උතුම් නිවන් සුව සැලසේවා. අද අපේ පන්සලේ බණ කියන හින්දා රිවිෂන් නැහැ. ඒත් හොඳට බණ ඇහුවා. අපි ඒ කවදත් අපේ ධර්ම ආයතනයේ බණ අහන්නේ මේ ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්නේ ඉතාම හොඳ සැදැහැති නුවණැති පින්වත් පිරිසක්. ඉතින් හැමෝම එකතු වෙලා අද දවසේත් බොහෝම වමනාවේ මේ පින්කමට සම්බන්ධ වුණා. අද මේ වටිනා ධර්ම දේශනාවේ දායකත්වය උසුලා කටයුතු කළේ කොළඹ හත මලලසේකර මාවතේ පදිංචි අපේ පින්වත් විශේෂඥ වෛද්‍ය කල්යාණී නිහාල්සිංහ මෑණියන් සහ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි මතීෂ පුතණුවන් ඒ වගේම අංජලි දියණිය අනගි මිනිබිරිය සහ විනෝද් මුණුබුරා ඒක රාශිය වෙලා. ඉතින් විශේෂයෙන්ම පරලෝසපත් ආචාර්ය ඩී.බී. නිහාල්සිංහ මැතිතුන්ට පින් අනුමෝදන් කිරීමට දෙපාර්ශ්වයේ දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ උදාර අභිලාෂයෙන් පින්කම සිදු කළේ. බොහෝ දිනාට ධර්මයේ ශ්‍රවණය කරන අවකාශ සලසා දීම තුළ පහළ කරගත් ධර්ම දානමය කුසල බලයෙන් පරලෝසපත් සියලු ඥාතීහු සුවපත් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. ලෝකියත් සම්බුද්ධ ශාසනයත් සුරකින්න සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා. මේ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ උදා කරත්වා. අපේ පින්වත් කල්යාණී නිහාල්සිංහ මෑණියන් ඇතුළු කොටේ පවුලේ සෑම දිනාටම දෙවියෝ ආශිර්වාද කරත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. මේ උතුම් කුසල් බලෙන් පින්වත් ඔබ සෑම සියලු දිනාට මෙලව සුව වේවා, පරලොව සුව වේවා, හැකි තරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.